හරි අපි දැන් බලමු පළවෙනි ප්‍රශ්නේ. Suppose that you have been given the task of sorting a set of n numbers sorted in an array, stored in an array in the ascending order. As of now, a is equal to 85, 76, 12, 45, 91, 34, 38 and 48. හරි පළවෙනි ප්‍රශ්නේ අහනවා briefly describe the best case, average case and worst case scenarios using A. හරි අපි බලමු දැන් best case, worst case and average case describing A. ඒක අපි මුලින්ම A කියන array එක ලියාගත්තොත් අපි array එකේ තිබ්බා පළවෙනියෙන්ම 85 ඊට පස්සේ 76 ඊට පස්සේ 12 45 91 34 38 48 හරි අපි දැන් ওই array එක පල්ලෙහෙන් ලියාගත්තොත් අපිට explain කරන්න 85 76 12 45 91 34 38 48 හරි එතකොට මේ තියෙන්නේ අපේ array එක දැන් මේ array එකේ මෙතන අපෙන් අහනවා best case, worst case and average case based on this scenario. එතකොට මම index එක දාගෙන 0 1 2 3 4 5 6 and 7 හරි එතකොට මෙතනදී worst case වෙන්නේ worst case එක වෙන්නේ මේ array එක තිබ්බොත් එහෙම දැන් අපිට මේ array එක sort කරන්න කියන්නේ ascending order නේ. ඒ කියන්නේ අඩුම එකේ ඉඳන් වැඩිම එක දක්වා. එතකොට මේක ascending order දක්වා sort කරොත් එහෙම ඉස්සරහට එන්න ඕන 12, අන්තිමට එන්න ඕන 91. හරි. එතකොට index 0 එකේ එන්න ඕන මම මෙතන ඉඳලා පෙන්නනවා index 0 එකේ එන්න ඕන 12. ඔහොම ගිහිල්ලා ඊට පස්සේ index 7 එකේ එන්න ඕන 91. හරි. ඒතර ඒක තමයි අපි කරන්න කියන්නේ. එතකොට මේකේ worst case එක කියන්නේ මේ ඔක්කොම items අනිත් පැත්තට තිබ්බොත් ඒ කියන්නේ මේක වැඩිම එක මුලින් තිබ්බා. ඒ කියන්නේ 91 කියන එක බිඳුවේ තියෙනවා. 91ට පස්සේ වැඩිම කීයක් තියෙන්නේ 85නේ. 85 තියෙනවා එකේ. ඊට පස්සේ වැඩිම කීයක් තියෙන්නේ 76. 76 තියෙනවා 3. ඔන්න ඔය විදිහට මේ වැඩිම එකේ සිට අඩුම එක දක්වා අපිට array එක දීලා තිබ්බොත් ආරම්භයේ අපි ඒකට කියනවා worst case කියලා. හරි. ඒ කියන්නේ දැන් අපිට කරන්න කියන්නේ මොකද්ද? අඩුම එකේ සිට වැඩිම එක දක්වා array එක sort කරන්න. නැත්නම් array එක ඒ බවට පරිවර්තනය කරන්න. අපිට ආරම්භයේ හම්බෙලා තියෙන array එක මේ ගානේ මෙන්න මේක. මේ තියෙන්නේ. අපිට හම්බෙලා තියෙන මෙන්න මේක. හැබැයි worst case කියන්නේ අපිට මේක වෙනුවට මෙන්න මේ විදිහට. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් බිඳුව වෙන ස්ථානයේ ඉඳන් බිඳුව වෙන ස්ථානයේ වැඩිම ඉලක්කමේ ඉඳන් වැඩිම එක දක්වා සිට අඩුම එක දක්වා නම් අපිට array එක තිබ්බේ. ඒ කියන්නේ මෙහෙම තිබ්බොත් මම ඒක ලියන්න 91 ඊට පස්සේ 85 ඊට පස්සේ 76 ඊට පස්සේ වැඩිම වෙන්නේ 48 ඊට පස්සේ 45 ඊට පස්සේ 38 ඊට පස්සේ 34 ඊට පස්සේ 12 අපිට array එක මෙන්න මෙහෙම තිබ්බනම් අපි ඒකට කියනවා worst case එකක් කියලා. ඒ කියන්නේ අපේ array එක අපිට ආරම්භයේ හම්බෙලා තියෙන්නේ මෙහෙම. එතකොට අපි මේ array එක ascending order වලට හරවනවා කියන්නේ කුඩාම එක නැත්තම් මේ 12 අපි ගේන්න ඕන ඉස්සරහට අන්න ඒ විදිහට අර කුඩාම එකේ සිට විශාලම දක්වා මේ තියෙන්නේ. මම මෙතන explain කරේ මේ ආකාරයෙන් හදන්න ඕන. ඒතර worst case කියන්නේ අපි කරන්න ඕන එකට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දේ. හරි worst case කියන්නේ අපි බලාපොරොත්තු වෙන දෙයට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ දේ. හරි. ඊට පස්සේ දැන් මේ worst case එකනේ. ඒ පළවෙනි එක. ඒතර ඔයගොල්ලෝ explain කරද්දි කියන්නේ worst case කියන්නේ අපිට හම්බෙන starting array එක මෙන්න මේ විදිහට තිබ්බනම් අපිට මේක කියන්න පුළුවන් worst case එකක් කියලා. හරි. ඊට පස්සේ අපි කියමු best case. best case කියන්නේ අපි හිතමුකෝ ආරම්භයේදී array එක මෙන්න මෙහෙම තිබ්බා කියලා. මෙහෙම නැතුව මෙතන 12 ඊට පස්සේ 34 ඊට පස්සේ 38 ඊට පස්සේ 45 ඊට පස්සේ 48 ඊට පස්සේ 76 ඊට පස්සේ 85 අන්තිමට 91 මෙන්න මේ විදිහට අපිට array එක තිබ්බනම් අපි මේකට කියනවා best case කියලා. ඇයි? අපිට
කරන්න ඕන කියන්නේ අපෙන් බලාපොරොත්තු වෙන දේ තියෙනවානේ. අපෙන් බලාපොරොත්තු වෙන ඇල්ගොරිතම් එකේ performance එකක් තියෙනවානේ. ඒත් අපිට මොකක්ද ඕන? මෙන්න මේක මේ තියෙන ටික ascending order නැත්නම් කුඩාම එකේ සිට විශාලම අගය දක්වා හරවන්න. හරි. අපිට එන්නේ ඒ විදිහට array එක හම්බුනොත්. ඒ කියන්නේ අපිට ඕන දේ ආරම්භයේ array එකේ තිබ්බොත් අපි ඒකට කියනවා best case කියලා. ඒතර ඔයගොල්ලෝ explain කරද්දි මුලින්ම worst case කියන්නේ අපිට ඕන එකේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධව තිබ්බොත් array එක අපි ඒකට කියනවා worst case කියලා. ඊට පස්සේ best case කියන්නේ අපිට ඕන විදිහට array එක තිබ්බොත් ඒ කියන්නේ අපි කරන්න ඕන දේ විදිහට අපිට array එක හම්බුනොත් ආරම්භයේදී අපි ඒකට කියනවා best case කියලා. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් අපිට මේ array එක දීලා තියෙන්නේ මේ මෙහෙමනේ මේ මෙහෙම කියන්නේ කියලා. හරි. මේ array එකේ මේ ඉලක්කම් ඕන පිළිවෙලකට තියෙන්න පුළුවන්. ඒ පිළිවෙල කොහොම වුණත් අපේ බලාපොරොත්තු වෙනවා මොකක් හරි sorting algorithm එකක් දාපුවම ඒ algorithm එකෙන් අන්තිමට මේ array එක ascending order නැත්නම් කුඩාම එකේ සිට ලොකුම අගය දක්වා පරිවර්තන වෙලා එයි කියලා. එතකොට මේ තියෙන්නේ ඒ array එක තියෙන්න පුළුවන් එක්තරා අවස්ථාවක්. 85 මුලට ඇවිල්ලා 76 ඊළඟට ඇවිල්ලා. එතකොට worst case කියන්නේ ඒ තියෙන්න පුළුවන් අවස්ථාව වලින් තියෙන්න පුළුවන් worst one නැත්නම් නරකම අවස්ථාව. ඒ කියන්නේ විශාලම සංඛ්‍යාව ඉස්සරහට කුඩාම සංඛ්‍යාව අන්තිමට. best case කියන්නේ ඒ තියෙන්න පුළුවන් එක එක ක්‍රම වලින් හොඳම අවස්ථාව. ඒ කියන්නේ විශාලම සංඛ්‍යාව අන්තිමට කුඩාම සංඛ්‍යාව ඉස්සරහට. හරි. එතකොට average case කියන්නේ ඔය දෙකටම අතරමැදි. ඒ කියන්නේ best case එකටයි worst case එකටයි අතරමැදි. worst case අනිත් එක best case. එකටයි අතරමැදි ඕනෑම අවස්ථාවක් අපි කියනවා average case එකක් කියලා. එතකොට දැන් මේ තියෙන්නේ අපිට කියන්න පුළුවන් එක්තරා average case එකක්. මොකද මේක best case උත් නෙමෙයි. මෙන්න මේ තියෙන අපිට ආරම්භයේ දීලා තියෙන එක. මේක best case එකකුත් නෙමෙයි worst case එකකුත් නෙමෙයි. මේක average case එකක්. තේරුණානේ? හරි. ඒක තමයි පළවෙනි එකේ උත්තරේ වෙන්නේ. හරි. ඊට පස්සේ අපෙන් අහන දෙවෙනි ප්‍රශ්නේ draw a flowchart of the selection sort algorithm using standard flowchart symbols. Show the steps of flowchart above set of numbers using the selection sort algorithm. හරි. අපි flowchart එක අඳින්න කලින් මුලින්ම selection sort එකේ algorithm එක වැඩ කරන විදිය බලලා ඊට පස්සේ flowchart එක අඳින්න. නැත්තම් අර flowchart එකේ ඉඳි තේරුම් ගන්න අමාරු වෙනවා. හරි. එතකොට මෙතනදී අපි බලන්න ඕන හරි. selection sort කියන්නේ මෙහෙම එකක්. අපේ තියෙන array එක මේකනේ 85 76 12 45 91 34 38 48 හරි මේ තියෙන අපිට හම්බෙලා තියෙන array එක. එතකොට මේකට selection sort දානවා කියන්නේ මෙහෙමයි. selection sort එකකින් වෙන්නේ අපේ දීලා තියෙන array එකේ මුලින්ම මෙන්න මේ starting index එකෙන් පටන් ගන්නවා. මම මේකට කියනවා starting index කියලා. හරි. starting index එක කීයද? 0. හරි. starting index එකේ ඉඳන් මෙන්න මේ array එකේ තියෙන කුඩාම ඉලක්කම එයා හොයා ගන්නවා. එතකොට මෙතනදී කුඩාම ඉලක්කම මොකද්ද? 12නේ. ඒක කරන්නේ කොහොමද? එයා මුලින්ම 85 අරගෙන 85 එක කම්පෙයාර් කර මුලින්ම මෙතනින් පටන් ගන්නවා. මෙතනින් පටන් අරගෙන මෙතනින් එහාට තියෙන ඉලක්කම්. හරි. මෙතනින් එහාට තියෙන ඉලක්කම් එයා කම්පෙයාර් කරන් යනවා. හරි. එතකොට අපි හිතමුකෝ එයා මුලින්ම කම්පෙයාර් කරලා බලනවා 85යි එයා මුලින්ම කම්පෙයාර් කරලා බලනවා 76යි 12යි. 76යි 12යි. එතනින් 12 කුඩයි. ඊට පස්සේ එයා කම්පෙයාර් කරලා බලනවා 12යි 45යි. මෙතනින් 12 කුඩයි. ඊට පස්සේ කම්පෙයාර් කරලා බලනවා එයා 12 45. එතනින් ආයෙ 12 කුඩයි. ඊට පස්සේ එයා කම්පෙයාර් කරලා බලනවා 45 මේ 12යි 91යි. හරි. 12යි 91යි. එතනින් 12 කුඩයි. ඊට පස්සේ එයා කම්පෙයාර් කරලා බලනවා 12යි 34යි. එතනින් 12 කුඩයි. ඊට පස්සේ එයා කම්පෙයාර් කරලා බලනවා 12යි 38යි. එතනිනුත් 12 කුඩයි. එයා ඊට පස්සේ කම්පෙයාර් කරලා බලනවා 12යි 48යි. එතනින් 12 කුඩයි. හරි.
දැන් බැරි වෙලාවක් හරි මේ අතර මැද අපි තුමුකෝ 5 තිබ්බා කියලා. එතකොට එතන අවස්ථාවේදී 12 කම්පෙයාර් කරලා බලනවා 5 එක්ක. ඒ අවස්ථාවේ 5 කුඩයි. තේරෙනවනේ? අන්න ඒ වගේ. දැන් මේකේ 5 නැහැ. ඒ නිසා කුඩාම එක 12. හරි. එතකොට එයා දන්නවා මේ array එකේ කුඩාම ඉලක්කම 12 කියලා. මොකද කරන්නේ? ඒ කුඩාම ඉලක්කම තියෙන ඉන්ඩෙක්ස් එක. ඉන්ඩෙක්ස් එක මේ අවස්ථාවේ නම් 2නේ. ඒකයි පළවෙනි ඉන්ඩෙක්ස් එක. මෙන්න මේ ස්ටාර්ටින් ඉන්ඩෙක්ස් එක බිඳුව තියෙන්නේ. මෙන්න මේ දෙක හෝමාරු වෙනවා. එතකොට මෙතනදී වෙන්නේ මෙන්න මෙතනක ඉන්න කෙනා මෙතනට යනවා. මම වෙන පාටකින් අදින්න ඒක උන. අපි එක වෙන පාටක් දාමු. හරි. මෙතන ඉන්න කෙනා මෙයා මෙතනට යනවා. ඊට පස්සේ මෙතන ඉන්න කෙනා නැත්තම් කුඩාම කෙනා මේ අවස්ථාවේ නම් 12 එයා ඉන්නේ ඉන්ඩෙක්ස් නම්බර් 2 එකේ එයා මෙතනට යනවා. හරි. එතකොට අපේ අලුත් array එක ඉන්නේ මෙන්න මෙහෙම. 12 73 මං හිතන්නේ 76 sorry. මේක මේක 76 මේක 76 ඊට පස්සේ 85 ඊට පස්සේ 45 91 34 38 48 හරි ඊට පස්සේ දැන් මම කියවනේ මේක ආරම්භයේදී ස්ටාර්ටින් ඉන්ඩෙක්ස් එක උනේ මේකනේ ස්ටාර්ටින් ඉන්ඩෙක්ස් එක උනේ 0 දැන් දෙවෙනි ස්ටෙප් එකට ගියාම ස්ටාර්ටින් ඉන්ඩෙක්ස් එකකින් වැඩි වෙනවා ස්ටාර්ටින් ඉන්ඩෙක්ස් එක අපි වැඩි කරන එකකින්. එතකොට ස්ටාර්ටින් ඉන්ඩෙක්ස් එක මේ අවස්ථාවේ වෙන්නේ 1. මොකද බිංදුව තන 1 එකයිනේ. හරි. ස්ටාර්ටින් ඉන්ඩෙක්ස් එක එකකින් වැඩි වෙනවා. හරි. දැන් වෙන්නේ මෙන්න මෙතන. දැන් මේක බිංදුව, මේක 1, මේක 2, 3, 4, 5, 6, 7. දැන් වෙන්නේ මොකද්ද? මෙන්න මෙතන ඉඳන්. මෙතන ඉඳන් අපි සෝට් කරන් යනවා. එතකොට මොකද වෙන්නේ? අපි කම්පෙයාර් කරලා බලනවා 85යි 45යි. මෙතනින් 45 කුඩයි. ඊට පස්සේ කම්පෙයාර් කරලා බලනවා 45යි 91යි. මෙතනින් 45 කුඩයි. ඊට පස්සේ කම්පෙයාර් කරලා බලනවා 45යි 34යි. එතනින් 34 කුඩයි. ඊට පස්සේ අපි කම්පෙයාර් කරලා බලනවා 34යි 38යි. එතනින් 34 කුඩයි. ඊට පස්සේ 34යි 48යි. එතනින් 34 කුඩයි. එතකොට මෙන්න මේ array කොටසේ, ඒ කියන්නේ මෙන්න මෙතන මේ array කොටස, අණු කොටස, ඒ කියන්නේ මෙන්න මේ index number 1 ඉඳන් 7 දක්වා තියෙන කොටසේ කුඩාම ඉලක්කම වෙන්නේ මෙන්න මේ 34. හරි. කුඩාම ඉලක්කම වෙන්නේ මේ 34. දැන් මොකද වෙන්නේ? කලින් කරා වගේ මෙන්න මේ starting index එකයි කුඩාම index එකයි හෝමාරු වෙනවා. එතකොට මොකද වෙන්නේ? මං ඇඳුත් එහෙම මෙයා වෙනවා ස්ටාර්ටින් ඉන්ඩෙක්ස් එකේ මෙතනට මේක යනවා මෙතනට. අන්න ඔය වගේ මේ array එකේ ස්ටාර්ටින් ඉන්ඩෙක්ස් එක හැම සොප් එකකටම පස්සේ එකින් එකට වැඩි වෙවි මෙන්න මේ array එකේ අර විදිහට 12 34 38 විදිහට ඔහොම ගිහිල්ලා 91 දක්වා සමස්ත array එකම sort වෙනවා. හරි. ඕක තමයි selection sort කියන්නේ. ඒතර ඔයගොල්ලෝ මෙතනදී show the steps of sorting the above set of numbers using selection sort කියපුවම ඕගලන්ට තියෙන්නේ මෙන්න මේ වගේ ආරම්භ අවස්ථාව අරගෙන ඊට පස්සේ ඒකේ starting index එක බිංදුව කියලා පෙන්නලා ඊට පස්සේ එක එක comparisons ටික ඇඳලා swap එක පෙන්නන්නේ ඊට පස්සේ දෙවෙනි එකට යනවා. ඔන්න ඔය වගේ මෙන්න මේ අවස්ථා 8ටම අර විදිහට කම්පැරිසන් එක ඇඳන් යන්න තියෙනවා. ඒතර ඔයගොල්ලන්ට තේරෙනවා සිලෙක්ෂන් සෝට් එක වෙලා තියෙන්නේ මෙහෙමයි කියලා. හරි. හරි. ඊට පස්සේ දැන් ඊට කලින් ප්‍රශ්නේ අපෙන් අහන්නේ මොකද්ද? Draw a flowchart of the selection sort algorithm using the standard flowchart symbols. හරි. එතනදී මම net එකෙන් ගත්ත flowchart එකක් තියෙනවා. හරි. ඒක පටන් ගන්න මෙහෙමයි. මුලින්ම අපිට start එක තියෙනවා. ඊට පස්සේ අපෙන් අහන්නේ අපේ තියෙනවා read the length of the array n and the array n numbers. හරිනේ. අපේ කෝඩ් එකේදී අපි දන්නවා
හරි අපි ඊට කලින් ඕන්න අපි කෝඩ් එක පොඩ්ඩක් බලමු. ඒතර අපිට කෝඩ් එකක් තවත් තේරෙනවා. මොකද්ද මේලා තියෙන්නේ කියලා. හරි. එතකොට මේ තියෙන්නේ අපේ selection sort කියන එකේ කෝඩ් එක චුට්ටක් පොඩි කරන්න. හරි. හරි. මේ තියෙන්නේ මෙතනදී මේ තියෙන අපේ selection sort කියන algorithm එක මම එක මාක් කරන්න. මේ තියෙන selection sort කියන අපේ function එකේ name එක. හරි. ඒ function එකට අපි ගන්නවා array එකක්. මේ තියෙන්නේ array input එක. මේ තියෙන්නේ array input එක. ඊට පස්සේ අපි හදනවා variables දෙකක් temp and min කියලා. temp කියන්නේ අර අපි කිව්වනේ මේ starting index අපි තෝරගන්නවා කියලා. ඒතර starting index අපි තියන්නේ temp එකේ. min කියන්නේ අපි ඒ අවස්ථාවේ තෝරගන්න minimum අගේ. හරි. ඒක තමයි මෙන්න මේ variables එකෙන් වෙන්නේ. ඊට පස්සේ අපි check කරනවා. ඒකට මුලින්ම අපි යනවා මෙන්න මේ for loop එකට. මේ for loop එකේ int I is equal to 0, I is less than array length minus 1. ඒතර අපි කලින් කරපු example එකේ array length එක 8යි. ඒතර 8 minus 1 කියන්නේ මේක 7 පාරක් check කරනවා. ඒතර මේක I කියන එක 7 පාරක් increment වෙනවා. ඊට පස්සේ මොකද මුලින්ම කරන්නේ? එයා කියනවා min index is equal to I. මුලින් පටන් ගන්නවා බිඳුවෙන්. හරි. ඊට පස්සේ කියනවා ඊට පස්සේ එනවා අපේ දෙවෙනි for loop එකට. දෙවෙනි for loop එක අපි දන්නවා int j is equal to I plus j int j is equal to I plus 1. ඊට පස්සේ j is array length dot array dot length. ඒතර array length කියන්නේ මේ අවස්ථාවේ 8යි. ඊට පස්සේ j plus plus. ඊට පස්සේ අපි කියනවා if array min index is greater than j. ඒ කියන්නේ min index කියන්නේ අපි තෝරගත්ත අඩුමගේ මෙතන තෝරගත්ත අඩුමගේ j අගේට වඩා විශාලයි නම් අපි මේ දෙක හෝමාරු කරනවා. හරි. ඊට පස්සේ ඒ if statement එක එහෙම නෙමෙයි නම් අපි මොකද කරන්නේ? අපේ array එක ඉස්සරහට advance වෙනවා. ඕක තමයි merge sort නෙමෙයි selection sort algorithm එකේ code එක. හරි. මම ඒ ටික අයින් කරන්න. මොකද ඒක අපිට පස්සේ ආයෙ ඕන වෙනවා. හරි. එතකොට මෙතනදී අපි ඉතින් කෝඩ් එක දැක්කනේ. අපි කෝඩ් එක දිහා බලලා අපි මෙන්න මෙතන මේ flow chart එක දිහා බැලුවොත් මේක මෙහෙමයි. අපි මුලින්ම start එක ගන්නවා. හරි. ඊට පස්සේ අර අපි වෙනෝනේ function එකේ මම ලියලා තිබ්බනේ අපි ලියුවනේ selection sort කියලා අපි එකට ගත්තනේ int array කියලා ar කියලා squares දැම්මනේ. ඒතර අපි කරනවා අපේ function එකට parameter එකක් int array කියලා. ඒක තමයි මෙතනින් මේ පෙන්වලා තියෙන්නේ read the length of the array n and the array in arr. හරි. හරි. ඊට පස්සේ අපි දන්නවා set I to 0. set I to 0 අපි කරානේ. හරි. ඊට පස්සේ මෙන්න අපේ පළවෙනි for loop එක. මේ තියෙන අපේ පළවෙනි for loop එක මේ ලියෙන් තියෙන එක. මම මේකන පාට වෙනස් කරන්න. හරි. මේ තියෙන්නේ අපේ පළවෙනි for loop එකේ ආරම්භය. හරි. ඊට පස්සේ ඒ for loop එක run වෙන පාරක් ගන්න අපි දන්නවා yes. එහෙම වුණාම min index එක අපි සමාන කරා එකට. අපි ලියුවනේ. හරි. ඊට පස්සේ set j is equal to I plus 1. මේ මොකද්ද? අපි ලියපු පළවෙනි for loop එකේ මේ තියෙන්නේ. අපි ලියපු පළවෙනි for loop අපි ලියපු දෙවෙනි for loop එකේ මෙන්න මෙතන. හරි. මේ තියෙන්නේ මෙන්න මෙතන. මම කියවනේ int j is equal to I plus 1 කියලා. අන්න ඒක තමයි තියෙන්නේ. මතන j එක පොඩ්ඩක් පැහැදිලි නෑ. අපි j එක දැම්මොත් int j කියලා මෙතන int j is equal to I plus 1. හරි. හරි. ඊට පල්ලෙහාට ආවොත් එහෙම ඒ තියෙන්නේ ඒක. ඊට පස්සේ දැන් අපි ඇතුල් වෙනවා අපේ දෙවෙනි for loop එකට. මේ තියෙන අපේ first for loop එක, මේ තියෙන අපේ second for loop එක. හරි. for loop එකට එන්න කලින් අපි අර for loop එකේ ලියනවානේ මෙන්න මෙහෙම. අපි for loop එකේ ආරම්භය ලියනවානේ for int I is equal to 0. ඊට පස්සේ දෙවෙනි for loop එකේ ආයෙ ලියනවානේ for int j is equal to I plus 1 කියලා. අන්න මේ initialization දෙක අපි වෙනම පෙන්වන්න ඕන. මේ තියෙන්නේ. ඒක මෙන්න මේ flow chart එක එනම් පෙන්වලා තියෙනවා. ඒතර මේ පළවෙනි I එක තමයි මේ පෙන්වලා තියෙන initialization එක. මේ පෙන්වලා තියෙන්නේ දෙවෙනි j එකේ initialization එක. හරි. දැන් අපි යනවා ඇතුලේ තියෙන දෙවෙනි for loop එකට. දෙවෙනි for loop එක true නම් yes නම් අපි කරන වැඩේ මෙන්න මේ වගේ අපිට එනවා if statement එක. අපි කරේ if statement එක. if statement එකක් එනවා. අන්න if statement එක අපි check කරනවා. ඒ if statement එක true නම් මෙන්න මේක වෙලා
j එක ඉන්ක්‍රිමන්ට් වෙනවා. හරි. ඊට පස්සේ අපි ආයි ලූප් බැක් කරනවා අපේ පළවෙනි අපේ දෙවනි for loop එකට. හරි. ඔය විදිහට අපේ j loop එක ඔහොම රන් වෙනවා. ඒ j loop එක රන් වෙලා ඉවර වුණාම exit වුණාම අපේ array එක swap වෙලා තියෙනවා. ඒ කියන්නේ j loop එක exit වෙනවා කියන්නේ මොකද්ද? අපේ array එකේ දැන් අපි පළවෙනි අවස්ථාවේ නම් මෙතන තිබ්බේ කීයද 83යි නේ. අපි මෙහෙම ගිහලා 12 හොයාගත්තනේ. මෙතන exit වෙනවා කියන්නේ මොකද්ද? මේ 12 මෙතනට ඇවිල්ලා මේ 83 මෙතනට ගිහිල්ලා. තේරෙනවනේ? ඒක exit වෙලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපේ index එක නැත්නම් අපි කිව්වේ starting index කියලා. starting index ආරම්භයේ තිබ්බේ බිඳුවේනේ. ඒතකොට starting index එක ආරම්භයේ තිබ්බේ බිඳුවට දැන් ඒක අපි ඉන්ක්‍රිමන්ට් කරනවා i වලින් නම් 1ට. එතකොට ආයේ අපේ for loop එකේ පළවෙනි දෙවෙනි for loop එක අපෙන් exit වෙලා අපි දැන් යනවා ආයේ පළවෙනි for loop එකට. මෙහෙම. ඊට පස්සේ ඔහොම යනවා. ඊට පස්සේ පළවෙනි for loop එක ඉවර වුණාම තමයි අපේ array එක සම්පූර්ණයෙන්ම sort වෙලා තියෙන්නේ. ඕක තමයි selection sort කියන එකේ flow chart එක. ඔය flow chart එක පොඩ්ඩක් බලා ගන්න. මේ flow chart එක බලන්න කලින් සාමාන්‍යයෙන් code එක ලියලා ඊට පස්සේ flow chart එක දැක්කම මේ flow chart එක හරියටම තේරෙනවා. හරි. හරි. ඊට පස්සේ අපෙන් අහලා තියෙන ප්‍රශ්නේ show that the time complexities of selection sort algorithm and the merge sort algorithm are n2 squared and log n respectively. හරි. දැන් මෙතනදී time complexity කියන්නේ මෙහෙම දෙයක්. හරි. time complexity කියන එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒක කොහොමද හොයන්නේ කියලා. මම එතන මෙතන සම්පූර්ණයෙන්ම explain කරන්න යන්නේ නැහැ. time complexity මම මේකට algorithm එක හොයලා පෙන්නන්න. ඒක සම්පූර්ණයෙන් හොයන විදිය අනිත් වීඩියෝ එකේ තියෙනවා. හරි. time complexity අපි හොයද්දී අපි මෙන්න මේ වගේ assignment operations ඒ කියන්නේ මොකක් හරි variable එකක් අපි declare කරනවා නම් අපි ඒකට කෙලින්ම කියනවා අපේ current time එක අපි ගන්නවා 1යි කියලා. හරි. ඒක අපි ගන්නෙ constant time. ඒතර මම මෙතන ලියන්නම් ඕන්න වෙන පාටක් දාලා මෙහෙම මේක මකලා හරි. අපි time complexity හොයද්දී සාමාන්‍යයෙන් කරන්නේ මේ හැම code කොටසකටම අපි time වෙලාවක් හොයනවා. හරි. එතකොට int temp1 එකට මම කියනවා t1 කියන්නේ 1t කාලයක් යනවා කියලා. මේකත් මේකක්නේ. මේකටත් t1 කාලයක් යනවා. හරි. ඊට පස්සේ අපිට එනවා අපේ for loop එක. හරි. දැන් මෙතන ටිකක් සුවිශේෂී. මෙන්න මේක අපි මෙන්න මේ මෙතන තියෙන්නේ මේ int i is equal to 0 කියන assignment එකක්නේ. ඒතර අපි ඒකට කියනවා t1. ඊට පස්සේ i is less than array length minus 1. දැන් මෙන්න මේක කිහිප වාරයක් check වෙනවනේ. ඒ කියන්නේ ඒක නිකන් condition එකක් වගේනේ. එයා check කරනවා. හරි. එතකොට array length එක අපි හිතමුකෝ array length එක අපි හිතමුකෝ n කියලා. මෙතන අපිට කියනවා array length minus 1 කියලා. ඒතර කෙනෙක්ට හිතන්න පුළුවන් එහෙනම් මේක n-1 වතාවක් නේද run වෙන්නේ කියලා. නෑ. ඇයි? මෙතනදී දැන් අපි අර බලපු මේ flow chart එකෙත් දැක්කනේ n අවස්ථාවත් එයා check කරනවානේ. i විශාලයි n අවස්ථාව වෙනවානේ. ඒ කියන්නේ මේක කොහොම ගිහලා n අවස්ථාව වෙනවානේ. n අවස්ථාවේදීනේ මෙයා මේකෙන් අයින් වෙන්නේ. ඒ කියන්නේ n-1ට වඩා තව එක අවස්ථාවක් යනවානේ. එහෙනම් මෙතනදී අපිට time complexity එක ලියන්න පුළුවන් n-1 plus 1 times t කියලා. ඒක සමානයි nt. හරි. ඊට පස්සේ මෙන්න මේ i++ කියන එක run වෙන්නේ කීයක අවද්ද? i++ කියන එක run වෙන්නේ මෙන්න මේ condition එක true වෙන තාක් විතරයි. මේ condition එක true වෙන තාක් විතරයි i++ එක run වෙන්නේ. ඒතකොට මේක true වෙන්නේ මොන අවස්ථාවවලද? i is less than n-1. එහෙනම් අපිට කියන්න පුළුවන් i++ එක run වෙන්නේ n-1 times කියලා. හරි. හරි. ඒතර ඔය තියෙන්නේ පළවෙනි for loop එකේ time complexity එක. හරි. ඊට පස්සේ මම කිව්වා ආයේ මෙතන ඇතුළට ආපුවම මේ ඇතුලේ තියෙන්නේ මෙන්න මේක අපි දන්නවා මේ assignment operation එක. හැබැයි මේ assignment operation එක තියෙන්නේ for loop එක ඇතුලේ. ඒ නිසා එයත් n-1 වතාවක් run වෙනවා. හරි. ඊට පස්සේ අපි එනවා අපේ j loop එකට. දැන් මෙන්න මේක ටිකක් සුවිශේෂී. හරි. මේකෙදි මෙහෙම හිතන්නකෝ. දැන් මෙතනදී අපි ගමුකෝ මේක i. මේක අපි දන්නවා i+1 ඉඳන් j කුඩයි n දක්වා යනවා. හරි. ඕකනේ මේක යන විදිහ. හරි.
අපි නිකම්මට හිතමුකෝ n සමානයි 5 කියලා. මෙතන අපි නිකන් හිතමුකෝ array එකේ size එක 5යි කියලා. හරි. එහෙනම් අපි දන්නවා i ආරම්භයේ බිඳුවයි 1යි 2යි 3යි. හරි. බිඳුව 1යි 2යි 3යි. හරි. එතකොට i කියන එක අපි දන්නවනේ 4 පාරක් යනවා කියලා. හරි. මොකද j කුඩයි 5නේ. එතකොට j කුඩයි 5 කියන 4 පාරක් මේක රන් වෙනවා කියන එකනේ. බිඳුව 1 2 3 4නේ. හරි. එතකොට මෙන්න මෙතනදී අපිට කියන්න පුළුවන් බිඳුව අවස්ථාවේදී j කියන එක්කෙනා රන් වෙනවා 1 2 3 4. හරි. ඒ කියන්නේ මෙයා 4 පාරක් රන් වුණා. ඊට පස්සේ i සමාන 1 වුණාම මොකද වෙන්නේ? j කියන එක්කෙනා රන් වෙනවා 2 3 4. ඒ කියන්නේ මේක 3 පාරක් රන් වෙනවා. i සමානයි 2 අවස්ථාවේදී මොකද වෙන්නේ? j කියන එක 3 4. එතන මේක දෙපාරක් රන් වෙනවා. i සමානයි 3 අවස්ථාවේදී මේක 4. ඒක රන් වෙන්නේ එකපාරයි. එතකොට ඕගලන්ට පේනවා නේද? iත් එක්ක මේක රන් වෙන වාරයන් ගාන මට කියන්න පුළුවන් නේද? 1 ධන 4 sorry 1 ධන 1 ධන 2 ධන 3 ධන 4යි කියලා. j loop එක රන් වෙච්ච වාර සංඛ්‍යාව මොකද මේ? මෙතන එකපාරයි දෙපාරයි තුන් පාරයි 4යි. 4 පාරක් රන් වෙනවා. මෙතන එකපාරයි දෙපාරයි තුන් පාරයි. තුන් පාරක් රන් වෙනවා. මෙතන එකපාරයි දෙපාරයි දෙපාරක් රන් වෙනවා. මෙතන එකපාරයි එකපාර රන් වෙනවා. ඒතර රන් වෙච්ච සම්පූර්ණ ගාන කීයද? 1 දාන 2 දාන 3 දාන 4. හරි. එතකොට ඔයගලන්ට පේනවා මේ 4 කියන්නේ අපි තුමු n මේ පහ අවස්ථාවනේ. ඒ කියන්නේ n-1 නේ. එහෙනම් අපිට කියන්න පුළුවන් j loop එක 1 දාන 2 දාන 3 සිට n-1 මතාවක් රන් වෙනවා කියලා. ඒ කියන්නේ n-1 දක්වා එකතුව රන් වෙනවා කියලා. හරි. එතකොට ඔය වගේ ශ්‍රේණියක අපිට එකතුව මෙහෙම හොයන්න පුළුවන්. මේ වගේ ශ්‍රේණියක අපිට එකතුව මෙහෙම හොයන්න පුළුවන්. අපි දන්නවනේ. ඔය වගේ ශ්‍රේණියක අපිට එකතුව හොයන්න පුළුවන් මෙන්න මේ විදිහට. 1 ධන 2 ධන 3 ධන 7 තිත් ධන n ඍණ 1. මේක අපිට ලියන්න පුළුවන් මේ සමස්ත ශ්‍රේණියම එකතුව මට ලියන්න පුළුවන් n වරක් n ඍණ 1 බෙදීම 2 කියලා. හරි. මේ තියෙන සමස්ත ශ්‍රේණියම එකතුව. ඒතර මම නිකන් කියන්නම්කෝ මේකට වැලියු එක සමානයි x කියලා. මම නිකන් කියන්නම් මෙතන අපි time complexity හොයන්න ඕන හින්දා මම කියන්නම් මේක x කියලා. හරි. හරි. එතකොට මෙතනදී මට කියන්න පුළුවන් මෙන්න මේ for loop එකේ මෙන්න මේ assignment operation මේ තියෙන j සමානයි i+1 කියන එක කී පාරක් රන් වෙනවද? ඒක n-1 පාරක් රන් වෙනවා. මොකද උඩ තියෙන for loop එක රන් වෙන පාරක් ගානේ මෙන්න මේක සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ මෙන්න මේ operation එක කී පාරක් වෙනවද? j is less than arr.length කියන එක. ඒක යනවා අපි දන්නවා x ධන 1 වතාවක්. මේ x කියන්නේ මොකද්ද? අර සෙට් එක එකතුවනේ. ඒ කියන්නේ n ඍණ 1 බෙදීම 2. ඒ ධන 1 වතාවක් මේ ධන 1 ආවේයි. මොකද ඒක false වෙන condition එක check කරනවානේ. ඒක false වෙන condition එක පවා එයා check කරනවා. ඒ නිසා x+1. ඊට පස්සේ j++1 එක මට ලියන්න පුළුවන් x කියලා. හරි. ඊට පස්සේ මෙතන තියෙනවා if statement එක. මේ if statement එක මේකත් අපි දන්නවා මොනවාද x වතාවක් රන් වෙනවා කියලා. මොකද මේ loop එක x වතාවක් රන් වෙන නිසා. ඊට පස්සේ මේ ඇතුලේ තියෙන එකත් අපි දන්නවා x වතාවක් මේක x වතාවක් රන් වෙනවා කියලා. හරි. ඊට පස්සේ මේකේ අපි දන්නවා assignment operations කිහිපයක් තියෙනවා. මෙතන assignment operation නැතන ඒතර 1 ධන මෙතන assignment operation එකක් තියෙනවා 1 ධන අපි comparison එක කරනවා. ඒ නිසා 1. ඒතර ඔක්කොම එනවා 3x කියලා. හරි. මේක x ඊට පස්සේ මෙන්න මේ තුන temp variables තුන වෙන් කරන එකයි array එක swap කරන එකයි වෙන්නේ දෙවෙනි for loop එකෙන් එළියනේ. ඒතර අපි යාට කියනවා ඒක run වෙන්නේ අපි දන්නවනේ n-1 වතාවක් කියලා. හරි. ඒතර මෙතන ඔයගලන්ට පේනවා assignments දෙකක් වෙලා තියෙනවා. ඒ නිසා 2. ඒතර මෙතන 2යි ආයෙ මෙතන 2යි ආයෙ මෙතන 2යි. එතකොට දැන් ඕගොල්ලෝ මේ තියෙන values ටික මේ කහ පාටින් දාලා තියෙන values ටික ඔක්කොම එකතු කරාම ඕගලන්ට එනවා ඔන්න ඔය කෝඩ් එකේ time complexity එක. හරි. අපි මේක එකතු කරලා ලියුවොත් මෙන්න මේ වගේ.
මේක ටයිම් කම්ප්ලෙක්සිටි ලිව්වොත් එහෙනම් මේක එකතු වෙනවා 1 1ට ධන 1ට ධන 2n ධන n ඍණ 1 ධන n ඍණ 1 ධන x ධන 1 ධන x ධන 3x ධන x ධන 2n ඍණ 1 ධන 2n ඍණ 1 ධන ආය 2n ඍණ 1 ධන අන්තිම එක. හරි. මේක සුළු කරොත් ඕගලන්ට එන්න ඕන 6x ධන 10යි n ඍණ 4. මෙතන මේ x කියන්නේ මොකද්ද? n ඍණ 1 බෙදීම 2. අර සෙට් එක එකතුව. ඒත් ඕගලන්ට මෙතන සම්පූර්ණ කම්ප්ලෙක්සිටි එක එනවා 3n වර්ගය ධන 7n ඍණ 4යි කියලා. හරි. මේ තියෙන්නේ ටයිම් කම්ප්ලෙක්සිටි එක. හරි. දැන් අපි දන්නවා ටයිම් කම්ප්ලෙක්සිටි කියපුවා අපි සාමාන්‍ය ටයිම් කම්ප්ලෙක්සිටි ඉක්වේෂන් එකකදී ගන්නේ වැඩිම බලපෑමක් කරන්න පුළුවන් විචල්ය කියලා. ඒතර මෙතනදී අපි දන්නවා 3n වර්ගය තියෙනවා 7n තියෙනවා 4 තියෙනවා. මේක විචල්යක් නෙමෙයි. මේක ප්‍රශ්නයක් නෑ. එතකොට මේ දෙකෙන් ඒ කියන්නේ 3n වර්ගයයි 7n ගෙනුයි වැඩිම බලපෑමක් කරන්න පුළුවන් මොකටද? වර්ගයටනේ. ඒතර අපි ගන්නෙ මෙන්න මේක. අපි ඒක අරගෙන අපි ඒකේ තියෙන කොන්ස්ටන්ට් එක නැත්තම් ඒකේ තියෙන නිත්‍ය පද මේ නියත පදය අයින් කරනවා. එතකොට අපිට එනවා n වර්ගය කියලා. ඒ නිසා අපිට කියන්න පුළුවන් මේ සමීකරණය නැත්තම් selection sort is of O n square complexity කියලා. හරි. ඔන්න ඔහොම තමයි අපි ඔප්පු කරන්නේ selection sort කියන එක n square complexity එකක් එනවා කියලා. හරි. ඊට පස්සේ අපෙන් අහනවා merge sort. හරි. merge sort එකේ කෝඩ් එක මේකයි. මේ තියෙන්නේ. මේක තමයි merge sort එකේ කෝඩ් එක. මම මේක පල්ලෙහාට ගන්නවා. නැත්නම් ඉඩ මදි වෙනවා. හරි. මෙතනට ගන්නකො. හරි. මේ තියෙන්නේ merge sort එකේ කෝඩ් එක. චුට්ටක් පොඩි කරොත් එහෙම. හරි. merge sort එකේ මොකද වෙන්නේ? අපි දන්නවා merge sort එකේ වෙන්නේ recursion වගේ දෙයක්. හරි. ඒතර merge sort කියන එකේ වීඩියෝ එකක් පල්ලෙහා දාලා තියෙනවා merge sort කියන්නේ මොකද්ද කියලා. ඒක බලලා ඒක merge sort මතක නැත්නම් ඒක බලලා මෙතනට ඇවිල්ලා බලන්න කොහොමද අපි time complexity ලියන්නේ කියලා. හරි. ඒතර merge sort කියන එකේ මේ තියෙන කෝඩ් එක. හරි. ඒතර මේ කෝඩ් එකට අනුකූලව අපි සමීකරණ ලියුවොත් එහෙම ඒක එනවා මෙන්න මෙහෙම. t හරි. මේක සමීකරණ ලියුවොත් එහෙම එනවා මෙන්න මෙහෙම. t n is equal to tn divided by 2 and tn divided by 2 plus මෙතන අන්තිමට එනවා plus 1t කියලා. හරි. 1t කියන්නේ sorry 1t නෙමෙයි. ඔව් 1t. හරි. නෑ මෙතන වැරදුනා. මෙතන time complexity කියනවා tn is equal to tn divided by 2 plus tn divided by 2 plus n. ඒතර මේ තියෙන්නේ merge sort කරන recursive කොටස් දෙක time complexity එක recursive parts මේ තියෙන්නේ merging part එකේ time complexity එක. හරි. ඒතර මේ ටික මතක නැත්නම් ඒකට වීඩියෝ එකක් දාලා නැත්නම් ඒක පොඩ්ඩක් බලන්න. ඒක බලලා ආයෙත් පස්සේ එතනට එන්න. හරි. අපි දැන් බලමු මේක අපි කොහොමද විසඳලා time complexity හොයන්නේ කියලා. හරි. දැන් අපි time complexity හොයන්න නම් මේ සමීකරණේ දකුණු පැත්තේ තියෙන්න ඕන පදයන් තියෙන්න ඕන n වලින් විතරයි. only in n. only in n. දැන් මෙතන ප්‍රශ්නලා තියෙන්නේ මොකද්ද? අපිට මෙන්න මේ වගේ ෆන්ක්ෂන් එකක් තියෙනවා. නැත්නම් මෙන්න මේ t සමීකරණයක් තියෙනවානේ. අපිට ඒක පාවිච්චි කරන්න බෑ. හරි. අපි ඒක අයින් කරන්නේ මෙහෙමයි. අපිට කියන්න පුළුවන් t n divided by 2 කියන එක සමානයි t n divided by 4 plus t n divided by 4 plus n divided by 2. දැන් අපිට ඕන නම් මෙන්න මේ සමීකරණය මෙහෙම වෙන් කරලා නැතුව අපිට එකතු කරලා ලියන්නත් පුළුවන්. මෙන්න මෙහෙම. මම මේකට කලින් මේක මකලා දාන්න පැටලෙනවා. අපිට ලියන්න පුළුවන් tn is equal to 2t n divided by 2 plus n.
මේ 2t ආවේ කොහොමද? මේකයි මේක අපි එකතු කරා. හරි. හරි. ඒතර මේ පළවෙනි එක. ඊට පස්සේ මට ලියන්න පුළුවන් n divided by 2 is equal to tn n divided by 4 plus n divided by 2. මේ දෙවෙනි සමීකරණය. මට ආයෙ ලියන්න පුළුවන් t n divided by 4 is equal to t n divided by 8 plus n divided by 4 කියලා. හරි. හරි. දැන් මට මෙහෙම දෙයක් කරන්න පුළුවන්. මට ලියන්න පුළුවන් මෙන්න මෙතන මෙන්න මෙතන t n බෙදීම දෙක වෙනුවට t n බෙදීම දෙක වෙනුවට මට මෙන්න මේ සමීකරණ ලියන්න පුළුවන් නේ. ඒක අපි ලියුවොත් එහෙම අපිට එන්නේ මෙහෙමනේ. t n is equal to 2t n divided by 4 plus n divided by 2 plus n. මේක සුළු කරොත් මොකට එනවා? 4t n divided by 4 plus n plus n කියලා. හරි. ඒතර මට මේක ලූල කරලා ලියන්න පුළුවන්. දෙකේ බලය t n divided by 4 plus 2n කියලා. හරි. හරි. දැන් මෙතන ඕගලන්ට පේනවනේ මේක tn නේ. හරි. දැන් පේනවද මෙන්න මේක වෙනුවට මට පුළුවන් මෙන්න මේ සමීකරණය ලියන්න නේ. හරි. ඒක මම වෙන පාටකින් දාලා පෙන්නන්නම්. එහෙම වුණොත් හරි. එතකොට මට කියන්න පුළුවන් tn is equal to t squared මේක වෙනුවට මට පුළුවන් මේ සමීකරණය ලියන්න. එතකොට මට පුළුවන් ලියන්න 2t n divided by 8 plus n divided by 4 කියන එක plus 2n. හරි. එතකොට මෙතන එනවා 2 3 බලය ධන t n බෙදීම 8 මෙතන 2කින් වැඩි වුණාම මෙතන ආයි 4n. හරි. දැන් ඕගලන්ට පේනවද මෙහෙම යද්දි මේක 2 බලය වලින් එන්නේ. එතන මට මෙතන ලියන්න පුළුවන් 2 3 බලය බෙදීම n 2 3 බලය ධන මෙතන එනවා. එතකොට පොඩ්ඩක් ඉන්න. මෙතන t2 මෙතන 2යි දෙකෙන් වැඩි වුණාම 2යි 1 2යි මෙතන 4යි 1යි 3යි. හරි. එතන 3යි එන්නේ. හරිනේ. හරි. එතකොට මට මේ දෙකේ බලයන් මේ තියෙන ඔක්කොම දෙකේ බලයන්නේ. මේ පේනවනේ. 2 3 බලය මෙතන 3යි. එතකොට මට පුළුවන් මේ 3 බය වෙනකොට ලියා ගන්න. දැන් අපි මේක t i 4 වලට හෙව්වොත් එහෙම එන්නේ මොකද්ද? 2 4 බලය n බෙදීම 2 4 බලය ධන 4යි n. කොහොමද එන්නේ? ගාය ලියුවොත් එහෙම එන්නේ කොහොමද? කොහොම ගන්න? මේක මැවුවොත් එහෙම මෙතන එන්නේ n බෙදීම 2 4 බලය ධන 4යි n. ඕකනේ එන්නේ. හරි. දැන් අපිට මේ 4යි අපි මේ ඔක්කොම බලයන් වලට ලියා ගන්න පුළුවන් ඕන නම් 2 i හි බලය t n බෙදීම 2 i හි බලය ධන i n කියලා. හරි. අපිට ඔහොම ලියා ගන්න පුළුවන්. හරි. දැන් අපිට සමීකරණයක් ආවා. දැන් මේ සමීකරණේ t පදයක් නැහැ. ඒ කියන්නේ t වල මේ මෙන්න මේ වගේ t ෆන්ක්ෂන්ස් නැහැ. ඉතින් හරි. ප්‍රශ්නේ තියෙන්නේ අපිට දැන් මෙතන මෙන්න මේ i ව අයින් කරගන්න ඕන. මොකද අපි දන්නේ i කියන්නේ මොකක්ද කියලා. හරි. අපි දන්නවා ඕනෑම රිකර්සිව් ෆන්ක්ෂන් එකක ඒ ෆන්ක්ෂන් එක ස්ටොප් වුණාට පස්සේ රිටර්න් කරන්න එපා. ඒ කියන්නේ රිකර්සිව් ෆන්ක්ෂන් එකක් කියන්නේ අපි එක තව වීඩියෝ දාලා තියෙනවා එකට ඕන. රිකර්සිව් ෆන්ක්ෂන් එකක් කියන්නේ අපි තුමු ෆන්ක්ෂන් a කියලා. ෆන්ක්ෂන් a. මේකේ කෝඩ් එකක් ඔය හැරි ගිහිල්ලා ආයෙ මම ලියනවා ඔන්න ඔහොම. ෆන්ක්ෂන් a කියලා. ඒ කියන්නේ ෆන්ක්ෂන් එක ඇතුලෙන් ෆන්ක්ෂන් එක කෝල් කරනවා. එතකොට මොකද වෙන්නේ? ආයෙ මෙතනට එනවා. එතකොට මේක නවතින පොයින්ට් එකක් එන්න එපා. ඒ නවතින පොයින්ට් එකේදී අපි දානවා එක්ක රිටර්න් 1 හරි රිටර්න් මොකක් හරි කියලා දානවා. හරි.
අපිට ඒ කියන්නේ රිකර්සිව් ෆන්ක්ෂන් එක ස්ටොපින් පොයින්ට් එකක් තියෙනවානේ. අපිට ස්ටොපින් පොයින්ට් එක කියන්න පුළුවන් මම පාට වෙනස් කරන්න මෙන්න මෙතනට. අපිට කියන්න පුළුවන් ස්ටොපින් පොයින්ට් එක t1 කියලා. හරි. අපි දැන් මෙච්චර කරලා tn නේ. අපිට ස්ටොපින් පොයින්ට් එක කියන්න පුළුවන් t1 කියලා. ඒක සමානයි 1ට. හරි. එතකොට මෙන්න මේ පදය, ඒ කියන්නේ මෙන්න මේ t සහ එයාගේ ඇතුලේ තියෙන මේ n බෙදීම 2i කියන එක ඔහොම කුඩා වෙලා ගිහිල්ලා 1 කියන පොයින්ට් එකට එනවා. කියන්නේ 1 කියන පොයින්ට් එකට එනවා. t 1 වෙච්ච ගමන්ම මේ කෑල්ල සමානයි 1. එහෙනම් අපිට කියන්න පුළුවන් n බෙදීම 2i මේක අයින් කරන්න නැත්නම් ඒක අපහැදිලි. මෙතන මට කියන්න පුළුවන් n බෙදීම 2ෙහි i බලය සමානයි 1. එතකොට n සමානයි 2යි i බලය. මම ලඝු ගත්තොත් දෙපැත්තට ලඝු n සමානයි ලඝු 2යි මෙතන i. දැන් මට මේ දෙක අයින් කරගන්න ඕන හින්දා මේක ලඝු 10 පාදේ නැතුව මට ලඝු 2 පාදේ ගන්න පුළුවන්. හරි. ලඝු සාමාන්‍යයෙන් 10 පාදේ වෙනුවට මම ගත්තා ලඝු 2 පාදේ. එකම අදහසනේ. වෙනසක් වෙන්නේ නැහැ. ඒත් මට මෙතන එනවා ලඝු 2 පාදේ n සමානයි i ලඝු 2 පාදයේ 2 බලය. 2 ලඝු කියන්නේ මේක 1යි. ඒතර මට එනවා i සමානයි ලඝු 2 පාදයට n කියලා. හරිනේ. හරි. ඔන්න දැන් මට i වලට අගයක් ආවා. දැන් මට i වලට අගයක් ආවා. i වලට අගයක් ආවා කියන්නේ මට දාගන්න පුළුවන් සමීකරණයට මෙන්න මේ විදිහට. tn is equal to 2 i වෙනුවට දැම්ම log 2 පාදයට n ඊට පස්සේ t n බෙදීම 2 log 2 පාදයට n ධන log 2 පාදයට n වරක් n. හරි. මේක අපි සුළුකොට අපි දන්නවා මෙතනගේ කීයද? මේක n වෙනවා. මේක n දෙකේ ලඝු 2 පාදයට n කියන්නේ nමයි. එතකොට මෙතන එනවා t n බෙදීම n. මෙතන එනවා n වරක් ලඝු 2 පාදයට n කියලා. මම අපි එක කිව්වා 1යි. එතකොට මෙතන එනවා n ධන n වරක් ලඝු 2 පාදයට n. මේක තමයි අපේ අන්තිම සමීකරණේ merge sort වල complexity එක. අපි දන්නවා time complexity එකක් ගද්දී අපි ගන්න හැම වෙලාවෙම මේ අතරින් වැඩිම වේගයෙන් වර්ධනය වෙන විචල්‍ය. ඒ කියන්නේ මේ අවස්ථාව වෙන වැඩිම වේගයෙන් වර්ධන විචල්‍ය වෙන්නේ මොකද්ද? මේකනේ. හරි. તો අපිට කියන්න පුළුවන් complexity is equal to n times log power of log 2 of n කියලා. මේ තියෙන්නේ අපේ complexity එක. එතකොට ඔයගොල්ලෝ දැක්කා අපි කලින් කෝඩ් එක ලියලා අපි කලින් කෝඩ් එකට සම්පූර්ණයෙන්ම සමීකරණය ඔප්පු කරලා මේ තියෙන්නේ අපි complexity එක හෙව්වා. ඒ වගේම අපි merge sort එකේ කෝඩ් එක මෙතන තියෙනවා. මේ තියෙන මේ කෝඩ් එක. ඒ වගේ අර අපි අරකට කරා වගේ කෝඩ් එක කඩාගත්තම අපිට මෙන්න මෙහෙම පොයින්ට් එකක් එනවා. සමීකරණයක් එනවා. අපි ඒ සමීකරණ විසඳපුවාම අපිට අවසානයේ එනවා complexity එක මෙච්චරයි කියලා. හරි. හරි. ඊට පස්සේ paper equation එකේ තියෙන අන්තිම කොටස තමයි compare and contrast the two algorithms in 4 above in terms of their sorting process and time complexity. ඒක ඔයගලන්ට කියන්න පුළුවන් sorting process කියපුවාම selection sort එකේ මොකද වෙන්නේ? selection sort එකේ වෙන්නේ මම මෙතන ලියන්න selection sort selection sort මෙතන merge sort. එතකොට selection sort time complexity කීයද? O n squared මෙයාගේ O n log 2 පාදයට n. එතකොට time complexity එක මේ දෙකෙන් වැඩි කාගේද? මෙයාගේනේ. මොකද අපි දන්නවා n වර්ගය වැඩි n log 2 පාදේ n වලට වඩා. හරි. ඒක ෂුවර් නැත්තම් අගයන් කිහිපයක් දාලා බලනත් ඒක ඔප්පු වෙනවා. ඒකම හරි. ඒක time complexity එක මෙයාගේ වැඩි මෙයාට වඩා. ඊට පස්සේ selection process එකේදී ඒ sorting process එක කොහොමද වෙන්නේ? මෙතන නම් වෙන්නේ recursively.
මේක වෙන්නේ රිකර්සිව්ලි. මේක රිකර්සිව්ලි, මේක ඉටරටිව්ලි. හරි. ඒ කියන්නේ මේක වෙන්නේ ස්ටෙප් බයි ස්ටෙප්. මේක රිකර්සිව්ලි ෆන්ක්ෂන් කෝල් එක ආපහු වෙනවා. તો රිකර්සිව් පාර්ට් එක බලා ගන්න ඕන නම් අපේ කෝඩ් එකේ මේ තියෙන රිකර්සිව් පාර්ට් එක මේ තියෙන්නේ. තමයි රිකර්සිව් කෝල් එක. හරි. ඒතර මෙහෙම මේ දැක්කනේ merge sort කියන එක ආයෙ කෝල් කරනවා. මේ තියෙන merge sort කියන ෆන්ක්ෂන් එක ඇතුළෙන්ම ෆන්ක්ෂන් එක ආයි කෝල් වෙනවා. හරි. ඕක තමයි පළවෙනි ප්‍රශ්නෙට සම්පූර්ණ උත්තරේ.